SPD2 සරලව සිංහලෙන් Mindful Contract Administrator සමගින් අද අපි කතා කරන්න යන්නේ SPD2 කියන ස්ටෑන්ඩඩ් ෆෝම් ඔෆ් කොන්ට්‍රැක්ට් එකේ subclause 1.2 ගැන. subclause 1.2 වලින් කියන්නේ interpretation කියන ඉතාම වැදගත් වචනය ගැන. මොකද්ද interpretation කියලා කියන්නේ? අර්ථ නිරූපණය. මේ අර්ථ දක්වන ලද පදවලින් පොඩක් බැහැරව යන දෙයක්. අර්ථ නිරූපණය කියන එකෙන් අදහස් කරන්නේ සමහර වචන තියෙනවා මේ ස්ටෑන්ඩඩ් ෆෝම් ඔෆ් කොන්ට්‍රැක්ට් එක තුල අපි භාවිත කරන මේ වචන වල ඉංග්‍රීසි ලිටරල් මීනින් එක බොහෝ දුරට සමානයි. නමුත් ඒන් ඔබට ගම්‍ය වෙච්ච දෙයක්, ඒන් ඔබට කතා කළ යුතු දෙයක් තියෙනවා. ඒක තමයි මෙතනදී අපි කතා කරන්න යන්නේ. දැන් අපිට ඊටම වැදගත් දෙයක් මෙතනදී සඳහන් කරන්න අවශ්‍යයි. SPD2 සහ FIDIC 1999 Red Book එකේ subclause 1.2 එක එකමයි. ඒ දෙකේ content එකේ කිසිම වෙනසක් නැහැ. ඒක හොඳ ආරංචියක්, සුබ ආරංචියක්. මොකද අපිට ඊටම ඉක්මනින් ඒ දෙක ගැන කතා කරන්න පුළුවන්. නමුත් SB 2017 version එක, FIDIC Red Book 2017 version එකේ මේ interpretation කියන subclause එක යටතේ මේ SPD2 හි අඩංගු වෙලා තියෙන කරුණු වලට අමතරව කරුණු ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා. අපි මේ කරුණු ගැනත් කතා කරමු. එතකොට ඕගලන්ට ලේසි වෙනවා මේ SPD2 කියන එක හොඳින් අවබෝධ කරගන්නත්, FIDIC කොහොමද තවදුරටත් මේකේ ඉම්ප්‍රූව්මන්ට්ස්, තවදුරටත් මේක කොහොමද ඉම්ප්‍රූව් කරන්න කියලා දැක්ක විදිහත් ඔයගලන්ට දකින්න පුළුවන්. දැන් අපි SPD2 interpretation clause එකට ගියොත් එහෙම sub clause එකේ මුලින්ම කියන්නේ in the contract. එතනදී අපි භාවිත කරනවා define term එක contract, the bundle of document, except where the context requires otherwise. මේකෙන් අදහස් කරන්නේ මේ content එක යටතේ වෙන කොතනක හරි expressly කියලා තිබුණොත් මේකට බැහැර වෙච්ච දෙයක්. අපි මෙන්න මේ විදිහට තමයි මේක interpret කරන්න කියලා තමයි සරලව කියන්නේ. එතකොට මුලින්ම මොකද්ද කියන්නේ? Words indicating one gender includes all genders. අපි හොඳටම දන්නවා genders දෙකක් තියෙනවා, පිරිමි සහ ගැහැණු කියලා. එතකොට අපි he කියලා කිව්වොත් කොතනක හරි ඒ he කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ he or she කියන එක. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි contractors representative. මම මුලදී කිව්වා අර්ථ දක්වන ලද පදවලදී ඒ ගැන සඳහන් කරා. contractors representative කියන්නේ natural person කෙනෙක්. ඔහු හෝ ඇය වෙන්න පුළුවන්. පිරිමියෙක් හෝ කාන්තාවක් වෙන්න පුළුවන් contractors representative. අපේ common language එකේදී අපි භාවිත කරන්නේ contractors project manager කියන එක. එයාට තමයි අපි contractors representative කියලා කියන්නේ. ඉතින් ඔහු හෝ ඇය වෙන්න පුළුවන් නිසා මෙතනදී කියනවා the words indicating one gender includes all genders. මේක තවදුරටත් පැහැදිලි කරලා තිනවා FIDIC 2017 version එකේ. ඊටාම පැහැදිලිවම වචන තුනක් ගැන කතා කරනවා. he කියලා කිව්වා he සහ she කියන දෙකම අයිති වෙනවා කියලා කියනවා. him කියලා කිව්වොත් him සහ her කියන දෙකම අයිති වෙනවා කියලා කියනවා. ඊට අමතරව himself කියලා කිව්වොත් himself සහ herself දෙකම අයිති වෙනවා කියන එක මෙතනදී අදහස් කරනවා. දැන් මම sub clauses තුනක් අරන් පෙන්නන්නම්. මේ sub clauses තුනේ he, him සහ himself කියන එක විතරයි භාවිත කරලා තියෙන්නේ. නමුත් ඒකෙන් ගම්ම්‍ය වෙනවා he කියලා කිව්වත් he or she, him කියලා කිව්වොත් him or her, එහෙමත් නැත්නම් himself කියලා කිව්වොත් himself or herself. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම sub clause 2.2 permits license or approvals කියන sub clause එකේ කියලා තියෙනවා the employer shall within brackets where he is in a position to do so. The employer shall within brackets where he is in a position to do so. එතනදී he කියලා කියන්නේ he or she කියන එක තමයි අපි සරලව මෙතනින් දක්වන්නේ. ඊට පස්සේ අපි යනවා clause 4.3 වල contractors representative. මම අර කියපු natural පුද්ගලයා. එතනදී කියනවා the contractor shall appoint a contractor's representative and shall give him all the authority. එතනදිත් අපි අදහස් කරන්නේ him or her කියන එක තමයි. ඊළඟට අපි යනවා clause 4.10. ඊටම වැදගත් sub clause එකක්. sub clause 4.10 sufficiency of the initial contract price. Sufficiency of the initial contract price. දැන් බලන්න මේ sub clause එකේ එක තැනක කියලා තියෙනවා the contractor shall be deemed to have satisfied himself. එතෙන්දිත් himself කියලා දාස් කරන්නේ himself or herself කියන දෙකම තමයි කියන එක තමයි මෙතෙන්දී අපිට කියන්න තියෙන්නේ. එතෙන් ඊළඟට අපි යනවා මේ plural සහ singular කියන එක.
කොතනක හරි ප්ලූරල් වචනයක් භාවිත කරොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒකේ සිංගියුලර් එකක් එතන තියෙනවා කියන එක. සිංගියුලර් කියලා වචනයක් භාවිත කළොත් ඒ වෙනුවට ප්ලූරල් එකක් භාවිත කරන්න ඕන කියලා. නමුත් මෙතනදී අපි ට්‍රැප් වෙන්න ඕන නැති තැනක් තියෙනවා. ඒක මම මෙන්න මේ සරල සබ් ක්ලෝස් එකකින් ඔයගලන්ට එක්ස්ප්ලেইন කරන්නම්. දැන් මේ සබ් ක්ලෝස් එකේ අපි උදාහරණයක් ඇරෙන්න ගත්තොත් එහෙම දැන් මේ ක්ලෝස් 4.6 කියන සබ් ක්ලෝස් එක අපි හොඳට විග්‍රහ කරලා බලුවොත් ඔයගලන්ට තේරෙනවා මේක එක තැනක කියලා තියෙනවා the contractor shall as specified in the contract or as instructed by the engineer allow appropriate opportunities for carrying out work to කියලා. මෙතන මේ work කියන එකෙන් අපි හොඳටම දන්නවා capital W වලින් පටන් වෙලා S වලින් ඉවර වෙන works නෙවෙයි මෙතන අදහස් කරන්නේ. එතකොට වෙන contractorsලා මේ site එකේ ඉන්න පුළුවන් works වෙන works කරන. නමුත් ඒ works සහ මේ works අතර වෙනසක් තියෙනවා. මොකද්ද මේ අපි contract එකේදී අදහස් කරන works capital W වලින් පටන් අරගෙන S වලින් ඉවර වෙන permanent or temporary works. right. එතකොට ඒක වෙනස් කරලා දක්වීම සඳහා තමයි අපි simple ලකුරකින් පටන් අරගෙන work කියන එක මෙතනදී අදහස් කරලා තියෙන්නේ. මොකද නැත්නම් මේ දෙක අතර වෙනසක් ඇති වෙන නිසා. එතකොට පැහැදිලිවම තේරුම් ගන්න මේ singular plural කියන එක defined terms වලට බලපාන්නේ නැහැ. defined terms works කියලා කිව්වොත් එහෙම it is cast in concrete. අපි ඒක තවදුරටත් වෙනස් කරන්න යන්නේ නැහැ. work කියලා අපි කොතනවත් අදහස් කරන්නේ නැහැ capital W පටන් අරගෙන. work කියන එක අපි අදහස් කරන්නේ simple W වලින් විතරයි. මොකද නැත්නම් defined terms ඇතුළෙත් අපිට ambiguity එකක් ඇති වෙනවා. ඒ ambiguity එක නැති කරන්න තමයි එහෙම කියලා තියෙන්නේ. ඒ නිසා defined term එකකට අපි වෙනස්කමක් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට මතක ඇති අර party and parties ගැන මම කතා කරා. අර්ථ දක්වන ලද පද වලදී කතා කරද්දී මම එතනදිත් පැහැදිලිවම කිව්වේ parties කියලා කොතනක හරි ලියලා තියෙනවා නම් ඒක define කරලා තියන්න ඕන මොකද්ද කියලා. ඒක define කරලා තියෙන්න ඕන මොකද්ද කියලා. නැත්නම් මේක පරිශීලනය කරන පුද්ගලයාට අපහසුතාවයක් ඇති වෙනවා මේ දෙක අතර වෙනස තේරුම් ගන්න. ඒක නිසා මේ singular plural කියන වෙනස වෙන ඕනම තැනක භාවිත කරන්න පුළුවන්. right. එක්තරා පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් ඒ පුද්ගලයාට සම්බන්ධ plural word එක අපිට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම එක්තරා පුද්ගලයන් කොටසක් ගැන අපි කතා කරනවා නම් ඒ කොටසට අදාළ singular ගැනත් අපි කතා කරනවා interpretation කියන sub clause එක යටතේ. නමුත් අර්ථ දක්වන ලද පදයන්ගේ singular සහ plural ගැන අපි කතා කරද්දී ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන මේ භාවිතය මේකට හරිද කියන එක සම්බන්ධයෙන්. දැන් මම explain කරා වගේ. ඊළඟට අපි යනවා තුන්වෙනි කොටසට. මේ තුන්වෙනි කොටසේ කියනවා agree agreed or agreement කියලා. ඔයගොල්ලෝ ගොඩක් තැන්වල දැකලා ඇති මේ agreed or agreement කියන එක මේ ලියවිල්ල තුල ඉතාලම තැන්වල භාවිත වෙලා තියෙනවා. එතනදී පැහැදිලිවම කියලා තියෙනවා මේ agree කියලා කියන එක in writing තියෙන්න ඕන කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා verbal instruction කියලා જાතියක් තියෙනවා. නමුත් verbal instruction කියන එක කොහේවත් අපි රෙකෝඩ් කරේ නැත්නම් අපිට කිසිම තැනක සඳහන් කරන්න බෑ මේක රෙකෝඩ් එකක් හැටියට. මොකද්ද මේකෙන් කියන්නේ? Provisions including the word agree, agreed or agreement require the agreement to be recorded in writing. ඉතාම පැහැදිලිවම කියලා තියෙනවා මොකක්ද එතනදී කරන්න කියලා. ඒක ඉතාම වැදගත් දෙයක්. in writing තමයි මේ agreement එකක් වෙනවා නම් කොහේද හරි කියලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙන්න අපි මේ sub clause එක ගත්තොත් electricity and water. මේ electricity and water වලට contractor pay කරන්න ඕන කියලා තියෙනවා. site එකේ තියෙනවා නම් ඇත්තටම electricity and water source එකක් employee ට අයිති. එතකොට මේක employee නමට තමයි වතුර බිල් සහ light bill යන්නේ. විදුලි බිල් සහ වතුර බිල් යන්නේ. එතකොට මේ බිල්පත් සෙටල් කිරීම සඳහා contractor ඒකට අදාළ මුදල employee ට ගෙවන්න ඕන කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. මෙතනදී පැහැදිලිවම සඳහන් වෙනවා මොකද්ද මේ engineer has to agree and determine. employer has to agree and determine කියලා තියෙනවා. මම එතන agree කියලා කියන්නේ අර ඒ විදුලිය හෝ ජලය භාවිත කළපු කතරම් ප්‍රමාණයක් භාවිත කරාද කියන එක අපි in writing agree වෙන්න ඕන කියන එක තමයි මෙතන agreed කියලා කියන්නේ. agree කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි යනවා හතරවෙනි දෙයට. written or in writing කියන එක. මේකත් ඉතාම වැදගත් දෙයක්. ඒකේ කියනවා hand written වෙන්න පුළුවන්, type කරන්න පුළුවන්, printed or electronic version. කරුණු හතරක් ගැන අපි කතා කරනවා. මොකද මේ කරුණු හතරක් ගැන අපි කතා කරන්නේ දැන් අපි hand written කියලා අදහස් කරොත් අපි ගොඩක් වෙලාවට අතින් ලිව්වොත් යමක් අපි අත්සන් කරනවා. ඒක අපි ගොඩක් වෙලාවට ඔය payment certificate වලදී අපි වෙනස්කම් කරද්දී අපි ඒක කරනවා. right?
ඊළඟට අපි කරනවා ටයිප් රිටන් කියලා අදහස් කරන්නේ. එතකොට අපි ඊමේල් එකක් හරි මොකක් හරි ටයිප් කරපු දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉලෙක්ට්‍රොනික සිග්නේචර් එකකින් අපිට ඒක කවර් කරන්න පුළුවන්. ඊට අමතරව අපි කියන printed material කියලා කියන්නේ අපිට print කරන්න පුළුවන් letter head එකක් යටතේ. එතකොට ඒකත් ඔය කියන written කියන ගණයට අයිති වෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රොනිකලි කියලා කිව්වොත් එක්තරා ඊමේල් ඇඩ්‍රස් එකක් දැන් උදාහරණයක් ඇරෙට ගත්තොත් contract data තුල FIDIC 2017 version එකේ මේක පැහැදිලිවම කියලා තියෙනවා project manager ගේ email address එක පවා දාන්න ඕන. contractors representative ගේ email address එක පවා දාන්න ඕන. මොකද ඒ email address එකෙන් යන එකක් තමයි අපි valid කියලා සලකන්නේ. එතකොට ඔය කියන කරුණු හතරම අපි සාකච්ඡා කරනවා මේ written or in writing කියන එක සම්බන්ධයෙන්. communication කියන sub clause එක. මේ communication කියන sub clause එකේ කියලා දෙනවා wherever these conditions provide the giving or issuing of approvals. Wherever these conditions provide giving or issuing approvals ඒ යටතේ කියලා තියෙනවා in writing කියලා. ඔන්න ඔය in writing කියන එක යටතේ අර කියන කරුණු හතරට අදාළ කිසියම් දෙයක් තිබිය යුතුමයි. ඒක තමයි අපි communication කියලා සලකන්නේ. ඒ communication කියන sub clause එක ගැන අපි වෙනම කතා කරමු. දැන් අපි බලමු FIDIC 2017 version එකකින් අපි අලුතෙන් add කරලා තියෙන්නේ මොනවද කියලා. මේ කියලා තියෙන කාරණා හතරට අමතරව. එතෙන්දී අපිට පැහැදිලිවම කියන්න තියෙන දෙයක් තමයි මුලින්ම කියලා තියෙනවා මේ අර මේ කියන වචනය ගැන. මේ කියන වචනේ ඔයගොල්ලෝ දන්නවා. අපි සාමාන්‍යයෙන් අපේ ව්‍යවහාරයේ භාවිත කරනකොට මේ කියන එකෙන් අදහස් කරන්නේ it may rain today. ඒක ටිකක් අර degree of certainty එක වැඩි it might rain today වලට වැඩි. right? ඒක ඔයගොල්ලෝ දන්නවා. නමුත් එතනක් තියෙනවා මේ කියන එකේ තියෙනවා degree of uncertainty එකක්. it will rain today කියලා කිව්වොත් එහෙම අපි දන්නවා කාලගුණක වාර්තාවල් වලට අනුව වහිනවා කියලාම තියෙනවා නම් අපි එතකොට අදහස් කරන්නේ මේක ඒකේ තියෙන degree of certainty එක ගොඩක් වැඩි. ඒතකොට මේ කියන එක ඇත්තටම degree of uncertainty එක වැඩි යෙදුමක්. එතකොට පුද්ගලයන්ට සම්බන්ධව ගත්තොත් එහෙම ඒක choice එකක් හැටියට අපි තමයි අපි සලකන්නේ. එතකොට මේ කියන වචනේ අපි භාවිත කරලා තිබුණාට මීට කලින් standard forms of contract වල SBD2 වල පවා මේ වචනයට දැන් දීලා තියෙනවා තේරුමක්. මොකක්ද ඒකෙන් කියන්නේ? May means that the party or person referred to has the choice of whether to act or not in the manner referred to. He has the choice. දැන් හොඳ උදාහරණයක් කරේ තමයි value engineering sub clause එක. value engineering sub clause එක කියලා තියෙනවා the contractor may submit a value engineering proposal කියලා. ඒක cast in concrete නැහැ. ඒක compulsory නැහැ. යාට ඒක submit කරන්න. එතකොට ඒකෙන් අදහස් කරනවා මේ ස්ටෑන්ඩඩ් ෆෝම් ඔෆ් කොන්ට්‍රැක්ට් එක යටතේ කොහේ හරි තැනක මේ කියන වචනය දාලා තිබුණොත් ඒක discretional you have the choice to do that කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඊළඟට අපි යනවා shall කියන එකට. මේක ඕගොල්ලෝ හැමෝම දන්න දෙයක්. අපි මේක shall කියන එකත් expressly කියලා තිබුණ නැති වුණාට අපි හැමෝම දන්නවා shall කියන එකෙන් අදහස් කරන්නේ you are contractually obligatory to do that one. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ආගියු කරගෙන ආවොත් එහෙම කොහෙද කියලා තියෙන්නේ මේ shall කියන එකෙන් කියන්නේ contractually obligatory කියලා. අන්න ඒකට උත්තරේ FIDIC 2017 red book එකෙන් දීලා තියෙනවා. මොකද්ද shall කියලා කියන්නේ? Shall means the party or persons referred to has an obligation under the contract to perform the duty referred to. එතකොට පැහැදිලිවම ඒ ගැටලුව අපි මෙතනින් निराකරණය කරලා තිනවා. අපි තව වචනයක් භාවිත කරනවා අපේ එදිනදා ව්‍යවහාරයේ should කියලා. should කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම most recommended thing to do. ඒකෙන් අදහස් කරන්නේ කවුරු හරි කෙනෙක් දැන් අපි හිතමු වැඩිහිටියෙක් අපිට අවවාද කරනවා මේ ඔබ මේ විදිහට කරා නම් වඩා හොඳයි කියලා. අන්න ඒක recommended thing to do based on experience. නමුත් මේ should කියන වචනේ මේ interpretation එක ඇතුළත් කරලා නැහැ. නමුත් ඒකත් ඔබ මතක තබා ගන්න. ඒක ඊටාම හොඳ වචනයක් අපි අපේ එදිනෙදා ව්‍යවහාරයේදී භාවිත කරන්න පුළුවන්. ඊළඟට යනවා consent. මේකත් ඊටාම වැදගත් දෙයක්. ඒකේ කියනවා consent means the employer, the contractor or the engineer agrees to give the permission for the requested manner. මෙතෙන්දි කියලා නැහැ. මෙතෙන්දි කියලා තියෙනවා consent එක කියලා කියන්නේ කොතනක හරි කියලා තියෙනවා නම් agree වෙලා තියෙනවා to give permission for the requested manner. දැන් හොඳට බලන්න මේ වාක්‍යය තුල agrees කියන එක ඇතුළත් වෙලා තියෙනවා නේ. එතකොට අපි agree කියන එක කලින් අදහස් කරලා තියෙනවා. agree කියලා කියන එක පැහැදිලිවම in writing වෙන්න ඕන. එතකොට consent එකක් in writing වෙන්න ඕන කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට consent එකේ English literal meaning එක right මේ
මම කන්සෙන්ට් එක දෙනවා. දැන් උදාහරණයකට ඔබ කසාද බඳින්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඔබගේ පෙම්වතියගේ අම්මගෙන් හෝ තාත්තගෙන් අහනවා ඔයගොල්ලන්ගේ කන්සෙන්ට් එක දෙන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දෙන්නේ verbally, right? in writing දෙන්නේ නැහැ නේ. ඔබට මගේ දුව කසාද බඳින්න මම අවසර දෙනවා කියලා in writing දෙන්නේ නැහැ. right? ඒක verbal. නමුත් contracts වලට යද්දී consent එක කියන එක agrees කියලා කිව්වහම in writing දිය යුතුමයි. ඊළඟට කියනවා include or includes. මේකත් ඉතාම වැදගත්. අපි ගොඩක් වෙලාවට ඔය contractual writing වලදී පවා ලියලා තියෙනවා non exhaustive list එකක් ගැන. එහෙමත් නැත්නම් but not limited to කියලා. අදහස් කළා ඔයගොල්ලෝ දකිලා ඇති. එහෙම අපි ගොඩක් තැන්වල ලියලා තියෙනවා. එතකොට ඔන්න ඕක තමයි මෙතනින් මේ ගම්ම්‍ය වෙන්නේ. ඒක කියනවා including කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ කියනවා. ඔක්කොටම limit එකේ කියලා තියෙන්නේ shall be interpreted as not being limited. Shall be interpreted as not being limited to. Shall be interpreted as not being limited to කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. එතකොට qualified by or stated items that follow. එතකොට ඒක non exhaustive කියන එක තමයි including කියන එකෙන් අතරම අදහස් කරන්නේ. නමුත් මේ දේ තිබිය යුතුමයි including කියන වචනේ දැම්මොත්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මේක විතරක් තිබිය යුතුයි කියන එක නෙවෙයි කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊළඟට අපි යනවා words indicating persons or parties shall be interpreted as referring to natural and legal persons including corporations and legal entities. ඔයගොල්ලෝ හොඳට බලන්න FIDIC 1999 version එකේ definitions කියන sub clause එකට ගියාම ඔය කියන වාක්‍යය ලියලා තියෙනවා. ඒතකොට මේක අලුතෙන් add කරපු එකක් නෙවෙයි. නමුත් SBD2 version එකේ ඔය කියන වාක්‍යය නැහැ. මේක FIDIC 2017 version එකේදී කරලා තියෙන්නේ අර definitions කියන තැනින් එක ගලවලා interpretations කියන තැනට දාලා තියෙනවා. ඒක more appropriate එතනට දාන එක කියන එක තමයි මේකෙන් ඒගොල්ලෝ අදහස් කරලා තියෙන්නේ. මොකද අර්ථ දක්වන ලද පද සහ අර්ථ නිරූපණය කියන දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා මොකද්ද මේ FIDIC 2017 එකේ අන්තිමට කියලා තියෙන්නේ කියලා. In any list of these conditions where the second last item of the list is followed by an or එමත් නැත්නම් an or ඒ කරුණු තුනම ගැන කතා කරනවා. Then all of the list items going before this item shall also be read as if they are followed by an or කියන එක the case may be කියලා. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි second last item එක කියලා කියන්නේ. second last item එක කියලා කියන්නේ දැන් අපි ගත්තොත් Army Navy Air Force කියලා ගත්තොත්. හරි? එතකොට Army Navy Air Force කියලා ගත්තොත් second last item එක වෙන්නේ Navy. හරි? එතකොට අපි කියනවා Army Navy and Air Force කියලා. හරි? Army Navy and Air Force කියලා කිව්වොත් එහෙම Army and Navy and Air Force කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. එහෙම නැත්නම් Army Navy or Air Force කියලා කිව්වොත් මේකෙන් අදහස් කරන්නේ Army or Navy or Air Force කියන එක. ඔන්න ඕක තමයි ඔය කියන ඉන්ටර්ප්‍රිටේෂන් එකෙන් අදහස් වෙන්නේ. ඒකත් ඉතාම වැදගත් දෙයක්. මොකද සමහර අයට මිස් ඉන්ටර්ප්‍රීට් කරන්න පුළුවන් ඔය මැද තියෙන කමාව. ඒක නැති කරන්න, ඒක එලිමිනේට් කරන්න තමයි ඔය කියන ඉන්ටර්ප්‍රිටේෂන් එක ඉතාම පැහැදිලිව මෙතනදී දාලා තියෙන්නේ. ඊළඟට මේක අන්තිමට කියලා තියෙනවා මේක SBD2 එකේ තියෙනවා the marginal words and other headings shall not be taken into in consideration in the interpretation of these conditions. marginal notes කියලා මම කිව්වේ ඔයගොල්ලෝ දැකලා ඇති margin එක අපි පිටුවක් ගත්තා margin එක කියලා කියන්නේ කෙලවර. ඒ කෙලවරේ තියෙන marginal notes ඔයගොල්ලෝ පොමි එකෙත් මේක ගොඩක් තැන්වල දැකලා ඇති. ඒකේ කියලා තියෙන දේම අදහස් වෙන්නේ නැහැ මේ ඒකෙන් ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකට ගාව ගන්න එපා කියන එක තමයි. ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකට අදාළ නැහැ කියන එක තමයි කියලා තියෙන්නේ. ඒක ගයිඩ්ලයින් එකක් විතරයි. අපි දැන් උදාහරණයකට ගත්තොත් parties and persons කියලා කියනවා. parties and persons කියලා කිව්වහම parties and persons යටතේ අපි අර්ථ දක්වන ලද පද ගැන කතා කරාට එතනින් අදහස් කරන්නේ නැහැ මේ all parties and persons. එහෙම නැත්නම් contract එකට අදාළ වෙන parties and persons කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක ගයිඩ්ලයින් එකක් විතරයි කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඊට අමතරව මෙතන කියලා තියෙනවා මේක ඉන්ටර්ප්‍රීට් කරද්දිත් ඒක භාවිත කරන්න එපා. මේකේ මෙතන මෙහෙම කියලා තිබුණා කියලා අපි දැන් මම හොඳම උදාහරණය ඔය parties and persons කියන එකේ parties කියලා තියෙනවා. හරි? දැන් parties කියලා define term එකක් නැහැ SBD2 version එකේ. ඒක තියෙන්නේ FIDIC 2017 version එකේ.
එතකොට කාටවත් කියන්න බෑ මේ අර පාටි කියලා කියන්නේ පාටිස් කියලා. පාටිස් කියන එක ඩිෆයින් ටර්ම් එකක් කියලා කියන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි. එතකොට ඒක ගයිඩ්ලයින් එකක් විතරයි මාර්ජිනල් නෝට්ස් කියන එක. and other headings මොකක් හරි heading එකක් ගත්තත් අපිට ඒක කියන්න පුළුවන්. ඒ heading එකෙන් අදහස් වෙන්නේ ගයිඩ්ලයින් එකක් දෙනවා මිසක් ඒක ඉන්ටර්ප්‍රිටේෂන් එකට බලපාන්නේ නැහැ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මම හිතනවා ඕගලන්ට අද හොඳ දැනුමක් ලබා ගන්න ඇති මේ SPD2 subclause 1.2 interpretation. එහෙමත් නැත්නම් අර්ථ නිරූපණය පිළිබඳ හොඳ දැනුමක් ඔයගලන්ට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි නැවතත් හමු වෙමු mindful contract administrator තුලින් mindful contract administrator තුලින් SPD2 සරලව සිංහලෙන් තවත් subclause එකක් explain කරන්න. ආයුබෝවන්.